साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සීල දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල ඔබ අප සාකච්ඡා කරමින් සිටින්නේ දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යන මේ ආර්ය සත්‍ය සතර පිළිබඳව. එහිදී අපි මුලින්ම සාකච්ඡා කළ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් ගැන. ගියවර වැඩසටහනේදී අප සාකච්ඡා කළේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විවිධ තැන්වල ආර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන දේශනා කරලා තිබෙන විවිධ පරියායන් සම්බන්ධව කරගෙනයි. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට අයත් ඒ එකිනෙක කාරණාවන් විස්තර සහිතව. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව, සම්මා සංකල්පය පිළිබඳව, සම්මා වාචා, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය පිළිබඳව විස්තරාර්ථකව අපි දැන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහිදී මුලින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය හැටියට දේශනා කොට වදාළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනයි. අප දැන් මේ සාකච්ඡාවට මුල් කරගත්ත සූත්‍රය ඔබට මතක ඇති. අපි කලින් වැඩසටහන් වලදී සාකච්ඡා කළා. ඒ තමයි කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පළවන දහම් දෙසුමෙහි සඳහන් වෙන උතුම් සූත්‍ර දේශනාව. ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍රයේ මුලින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුවක් විසින් මේ කාම සුකල්ලිකාන යෝගයත් ඊට පස්සේ අත්ථකිලමතාන යෝගයත් වෙන මේ අන්ත දෙක අත්හැරීමෙන් මැදුම් පිළිවෙත වූ මධ්‍යම ප්‍රතිපදාව වූ අන්න මධ්‍යම ප්‍රතිපදාව කියලයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුලින්ම හඳුන්වා දීලා වදාළේ. මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ කාමයට දැඩිස ලෙස කාමයේ පැත්තට නොයනත් දැඩි වූ ලෙස දුක්දීම් පැත්තට අත්ථකිලමතාන යෝගයට නොයනත් ඒ දෙක අතර තිබෙනා වූ ප්‍රතිපදාවක් හැටියටයි මධ්‍යම ප්‍රතිපදාව කියන අර්ථයෙන් ඒ තේරුම් වන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව යන කුමක්ද? ඔබට මතක ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාලා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක්ඛ නිරෝධ කියලා කියන්නේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව. ඒකයි එහි අර්ථයේ තේරුම. ඒතර දුක කියන වචනේ අපි දන්නවා, අපි කලින් සාකච්ඡා කළා. ඉපදීම, ලෙඩවීම, මරණය ඔය ආදී දුක්. එතකොට ඒ දුක් නිරුද්ධ වණ්ඩ ඉතිරි නැතුව
නොයල්මින් මතකින් දුක් නිරෝධාරි සත්‍යයට අපි කතා කළා. එතකොට ඒ කතා කරපු දුක් අපි කලින් වැඩසටහනවල සාකච්ඡා කරන්නේ දුක නම් වාර සත්‍ය කියන්නේ. ඒතකොට දුක නම් වාර සත්‍යයට අදාළව ඒ අදාළ වන්නා වූ ඒ දුක් අන්න නිරුද්ධ කරන්න. නිරුද්ධ වීම කියන වචනේ තුල තිබුණේ නිරෝධය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධාරි සත්‍ය. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලෝ ආයදී විදිහට. එතකොට ඉතිරි නැතුව නොයල්මින් අත්හැරීමක් දුරු කිරීමක් නිදහස් වීමක් ආලේ රහිත වීමක් අන්නේ වචනවල තේරුම ඒකයි. ඒ විදිහට දුක නිරුද්ධ කරන්න නම් අන්න තියෙන්න ඕන ප්‍රතිපදාවක් තියෙනවා. ඒතර ප්‍රතිපදාව තිබෙන්නේ අවබෝධ කරන්න නෙමෙයිනේ. ප්‍රතිපදාව තියෙන්නේ ප්‍රහාණය කරන්න නෙමෙයිනේ. ප්‍රතිපදාව තියෙන්නේ සාක්ෂාත් කරන්න නෙමෙයිනේ. ප්‍රතිපදාවක් තියෙන්නේ කොමකටද? ප්‍රගුණ කරන්නයි. තව වචනකින් කිව්වොත් පුරුදු කරගන්නයි. එතකොට එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ කියන්නේ එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන යන්නේ ප්‍රගුණ කරන්නයි. පුරුදු කරගන්නයි තම තමාගේ ජීවිතයෙන් තම තමා තුලින්. අන්නේ ප්‍රගුණ කර ගැනීම තමයි ධර්මයෝපනායික කරගන්නවා. එහෙම නැත්නම් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. ඒ ධර්ම මාර්ගයේ ඒ මාර්ගයේ ප්‍රගුණවන පිළිවෙලට අනුව ඔහුගේ ඥානයේ පමණින් ඔහු ඥානයට අනුව අන්‍ය හික්මනවනේ. ඒ හික්මන්නේ කුමකද? මේ ප්‍රතිපදාව තුලයි. ඒ ප්‍රතිපදාව තුල හික්මියවත් එක තමයි යන්න පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. තම නැනපමණින් කෙනෙක් ආන්න ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ හික්මීම මතයි. ප්‍රතිපදාවේ ඒ කියන්නේ මේ ආර්ය ශ්‍රාංග පුරුදු කිරීම මතයි. එතකොට නම් සම්මා දිට්ඨිය තියෙන්නේ කුමක් කරන්නද? ප්‍රහාණය කරන්නද? සම්මා දිට්ඨිය තියෙන්නේ එහෙනම් දුරු කරන්නද? සම්මා දිට්ඨිය තියෙන්නේ එහෙනම් අවබෝධ කරන්නද? සම්මා දිට්ඨිය තියෙන්නේ එහෙනම් සාක්ෂාත් කරන්නද? නෑ. සම්මා දිට්ඨිය තියෙන්නේ කුමක් කරන්නද? පුරුදු කරගන්නයි, ඇති කරගන්නයි, ප්‍රගුණ කරන්නයි. අන්න ඒකයි ඒ සම්මා දිට්ඨිය හිත මොකේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරන්න පුරුදු කරන්න තියෙන. ඒකට සම්මා දිට්ඨිය අන්න පුරුදු කරගත යුතු, ඇති කරගත යුතු දෙයක්. සම්මා සංකල්ප එහෙනම් ඇති කරගත යුතු, පුරුදු කරගත යුතු, ප්‍රගුණ කරගත යුතු දෙයක්. සම්මා වාචා පුරුදු කරගත යුතු, ඇති කරගත යුතු, ප්‍රගුණ කරගත යුතු දෙයක්. කම්මන්තයත් එහෙමයි. ආජීවයත් එතකොට එහෙමයි. ආජීව වායාම සති සමාධි එහෙනම් ඒ සියල්ලම කුමක්ද? පුරුදු පුහුණු කරගත යුතු අන්න දෙයක්. ඒකයි ඒ අර්ථයේ තේරුම වන්නේ. එතකොට එහිදී ඔන්න මුලින්ම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන වචනෙට අපි සාමාන්‍ය පෙළ වයසේ ඉඳන් සාමාන්‍ය පෙළ අපිට බුද්ධ ආගම ඉගෙන ගන්න කාලේ නම් අපි භාවිතා කළේ නිවැරදි දෘෂ්ටිය කියන වචනයයි. නිවැරදි කියන වචනේ සම්මා කියන එකට අපි ඒ කාලේ ඕලෙවල් වලට අපි ලිව්වේ නිවැරදි කියන එකනේ බුද්ධ ආගමට. ඒතර සම්මා දිට්ඨිය කියන එක අපි සරලව තේරුම් ගත්තොත් ඒ වචනේම ගත්තොත් උන නිවැරදි දෘෂ්ටිය කියන එක. එතකොට නිවැරදි දෘෂ්ටිය කියලා අපි අපිට කලින් ඉගෙන ගත්ත අපි ඉස්කෝලේ පාඩමත් එක්කම අපි අරගෙන ගියොත් ටිකක් මේක ගැඹුරට කතා කරන්න කලින්. එතකොට එහිදී අපි නිවැරදි දෘෂ්ටි කියලා අපි සමහරට හිතාගෙන ඉදී කෙනෙක් සමග අපි කතා කරන විලාසය. ඊට පස්සේ තැනකට ගිහිල්ලා අපි ඉන්න ඕනේ හැටි. ඊට පස්සේ හැන්දෙන් ගෑරුප්පින් කනකොට අපි කියන්නේ හරි විනයක් ඇතුව දෘෂ්ටියකට අනුව ඒ තැනකට ගිහිල්ලා ඉන්න. කගා ඔහොම අපි කතා කරන්නේ. ඒක තමයි නිවැරදි දෘෂ්ටියෙන් ඉන්නේ. නිවැරදි පිළිවෙතකින් ඉන්න ඕන. කගා ওই විදිහට අපි කතා කළා. සමහර දඟලන පොඩි ළමයෙක් එහෙම ඉන්නනම් චූටි පහේ ළමයි. ඉතින් දඟලනවනේ. එතකොට අපි පොඩි ළමයිට කියලා එක්කන් යනවනේ ගෙදරින් උගන්නලා. ගුණා වගේ ඉන්න කියලා අන්දරේ ගුණා වගේ හිටියා වගේ නෙමෙයි. ඒතර සමහරට ගුණා වගේ ඉන්න කියලා පුතේ අපි සමහර ළමයිට කියලා යන්නේ. ඒතර හිතන්නේ එයා එතකොට ඒ අනුව ඒ කියන්නේ එයා හිතන්නේ කෙනෙක් හිතුවේ ඒ හරි විදිහට කෝට් එකක් ඇඳලා ටයි කෝට් එකක් ඇඳලා එහෙම නැත්නම් බෝ එකක් ඇඳලා එහෙම ඉන්නකොට හිතුවේ එයා දෘෂ්ටියකින් ඉන්න හොඳ වැදගත් පුද්ගලයෙකු කියලා. ඒව තමයි අපි හිතුවේ නිවැරදි දෘෂ්ටිය කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ දෘෂ්ටිය පිරිසුදු වීම නිවැරදි දෘෂ්ටියෙන් ඉන්නවා කියන කරුණ කියන එකට තමයි ධර්මයේ තුල සඳහන් වුනේ සම්මා දිට්ඨිය කියන වචනේ. එතකොට මේ නිවැරදි දෘෂ්ටිය එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන් නැහැ.
තොරයි කියන වචනයට භාවිතා කළ ධර්මයේ තුලින් ඒට භාගවත් බුදුරජාණන් දේශනා කළේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියපුවහම අපිට සාමාන්‍යවට අපිටත් මතක් වුණේ අර නැකතයි කේන්දරේ බලිතොවිලු ඔය ටිකනේ. ඒවට අමතරව මිත්‍යා දෘෂ්ටික කියන කරුණ කියන එක කුමක්ද කියලා මේ හරියට ධර්මයේ තුල විග්‍රහ වෙනවා. ඒවත් ඇතුළත්. අපි හිතුවේ ටික කියලා විතරනේ. ඒ ටික විතරක් නෙමෙයි. අපි මේ සියල්ල ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. අනේ සරලව අපි තේරුම් අරගනිමින්. එතකොට සම්මා දිට්ඨිය. ඊට පස්සේ නැත්තම් අපි සාමාන්‍යයෙන් කතා කරන අපි අපේ ඉස්කෝලේ පොතෙන් ගත්තොත් නිවැරදි දෘෂ්ටිය කියන වචනේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියන කරුණ භාග්‍යවත් බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ආකාර දෙකකට විස්තර වෙනවා. ලෝකෝත්තර වශයෙන්ුත් ලෞකික වශයෙන්ුත්. ලෞකික වශයෙන් ඇති කරගත යුතු සම්මා දිට්ඨිය කෙනෙක් පරිපූර්ණ වුණාම තමයි ඒ ලෝකෝත්තර අවබෝධයක් කරගන්න ඒ කිනාට යාමේ ලෝකෝත්තර අවබෝධයක් ඇති කර ගැනීමේ භාග්‍ය උදාවන්නේ. එතකොට ලෝකෝත්තර ලෞකික වශයෙන් තියෙන මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? එතකොට අපි කතා කරපු එතකොට තේරෙයි දැන් මේ කතා කරන අපි අර හිතන ඇඳුමින් ගමන් විලාසයෙන් කතා බහෙන් හිතන නිවැරදි දෘෂ්ටියකින් ඉන්නවා කියන අපේ ඉගෙන ගන්න දේවල් වලින් නිවැරදි දෘෂ්ටිමත් පුද්ගලයෙක් කියන කරුණක් නෙමෙයි කියන එක. ඒතරොන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? මේ නිවැරදි දෘෂ්ටියෙන් එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා කියන කරුණ. ඒදී අපි මුලින්ම කතා කරන්න යන්නේ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෞකික සම්මා දිට්ඨියට තවත් වචනයක් ඒට දේශනා කරන දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. කුමක්ද? දසවස්තුක. ඒක දස කියලා කියන්නේ කරුණු 10ක් නේ වස්තුක කාරණාවන් වස්තුන් හේතුන්. කරුණු 10ක් පිළිබඳව අන්න යා නිවැරදි ආකල්පයකින් නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි. ඒක වරද්දගෙන නැහැ. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් තොර කෙනාට තමයි අන්න ඒකාන්ත මිත්‍යා දෘෂ්ටිකයා කියලා කියන්නේ. මොනවද ඒ කාරණා 10? මේ දැන් කතා කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය ගැන. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන ඔන්න කෙනෙකුට නෑ මෙන්න මේ කාරණා පිළිබඳ දැක්ම පිරිසුදු බවක් නෑ. ඒතකොට සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම කියන්නේ දැක්මින් පිරිසුදුයි මේ කරුණට. මොනවද මේ කරුණ 10කට ලෞකික වූ. ඒ මොකක්ද? පළවෙනි දැක්මින් පිරිසුදු විය යුතු කාරණාව මේ කාරණාව නැහැ කි අපි නැති පැත්ත කතා කරමු ඉස්සලා ඒ තමයි නත්ති දින්නම්. ඒ තමයි මොකද්ද? නත්ති දින්නම් කියලා කියන්නේ දීමෙහි විපාක නැහැ. දන් දීමේ විපාක තියෙනවා කියලා අන්නයා පිළිගන්නේ. ඔන්න. එතකොට දසවස්තුක සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා කියන්නේ යුක්තේ දසවස්තුක කරුණෙන් පළවෙනි කරුණ මොකද්ද? දීමේ විපාක එහෙනම් තියෙනවා. ඒට කියනවා අත්ති දින්නම්. දන් දීමේ විපාක ඇත කියලා පිළිගන්න එක. එතකොට දන් දීමේ විපාක ඇත කියලා පිළිගන්නකොට ඒ කෙනාට දානය කියන දේ එයාගේ ජීවිතේට හුරු දෙයක්. එයා සුළුවෙන් හෝ ඊට පස්සේ දැන් මේ දානේ විපාක තියෙනවා කියන කෙනා තමයි අපි දැන් දානේදී අපි විවිධ ක්‍රම වලට අපි කතා කරනවානේ. දානේ පිරිසුදු වෙන ආකාර කී. අපි දැන් දානශාලාවේ එහෙම දානේ දීලා ඉවරුනහම භුක්තානුමෝදනා ධර්ම දේශනාවලදී ඕන තරම් දානේ ගැන අපි අහලා තියෙනවා. සත්පුරුෂ දානියක් දෙන්නේ කොහොමද? ඒ කාරණා ඔබට මතක ඇති. එතකොට ආන්න ඒ සත්පුරුෂ විදියට දීමෙන් ලැබෙන පින ඒ විදිහට ලැබෙනා වූ ආකාරයෙන් එහෙම නැත්නම් අපි නිතරම අහලා තියෙන තුන් අයරෙන් හිත පහදවාගෙන දෙනවා. අන්න ඔය විදිහට දානයක් පූජා කරගන්නේ කොහොම කෙනාද? මෙන්න මේ දානේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන කෙනයි. ඒ නිවැරදි ඒ දානය ගැන පිරිසුදු ආකල්පයෙන් යුතු කෙනයි. එතකොට ඒ කෙනා අන්න සත්පුරුෂ ලෙස දැන් සත්පුරුෂ දානවල ඔබට මතක ඇතිනේ පින්වත්නි. අහක නොදමන දෙයක් දෙන්නේ, සහත්තන් දාන තමාගේ අතින් දෙන්නේ, පිරිසුදු දෙයක් දෙන ඔය විදිහට කතා මතක ඇති ඔය විදිහට බණපදවල අහලා තියෙනවා ඔබ. එතකොට ආන්නේ මේ විදිහට පුරුදු කරගන්න යා මෙන්න මේ දීමේ විපාක තියෙනවා කියන විශ්වාසය තුලයි. ආන්නේ පිරිසුදු ආකල්පය තුලයි. ඒ ආකල්පය මත පීඨලයි.
ඒක දිට්ඨිය කියලා කිව්වේ. එතකොට මේ ආකල්පේ නැති කෙනාට, මේ ආකල්පේ අඩු කෙනාට, එතකොට එයා තමයි ලෝභී කෙනා. නැතිම කෙනා. එතකොට මේ ආකල්පේ අඩු කෙනා තමයි සමහර ලාවට කෙනෙක් දන් දෙනවා. හැබැයි පිරිසුදු දේවල් දෙන්නේ නැහැ. අන්න සියතින් දෙන්නේ නැහැ. ඊට පස්සේ තමා වෙහෙස මහන්සි වෙලා දෙන්නේ නැහැ. ওই විදිහට දානේ පිරිසුදුන ආකාර තියෙන්නේ. සමහර වෙලාවට තරඟෙට යා දානේ දෙනවා. එතකොට අන්න ඒව සත්පුරුෂ වෙන්නේ නැහැ. දීම කියන එක ඒකාන්ත විපාකේ තියෙනවා කියලා තියෙනවා නම් අන්න එතකොට අවොස්සග්ගත රචෝ යාච යෝගෝ දාන සංවිභාගරත ඔය වචන වලින් අහලා තියෙනවානේ. දන් දීමේ ඇලී සිටින, දන් දීමට බලා සිටින, දන් දීමට අත සෝදා සිටින, ඔය විදිහට වචන වලින් තියෙන්නේ. එතකොට දන් දෙනවා කියන මේ දීම කියන එකට අන්න මූලික වෙන්නේ ලෝභය නැතිකමනේ. එතකොට මසුරු මල බැහැර කරන කෙනා තමයි, ඒ බැහැර සිතින් යුතු කෙනා තමයි අන්න දානය කියලා කියන්නේ. එතකොට ආන්නේ දානේ දෙන කෙනාට ඒ කෙනාගේ තවත් ස්වභාවයක් තමයි මේ සම්මා දානේ, මේ දානේ දීම ගැන පිළිබඳව තියෙන සම්මා දිට්ඨියෙන් යුක්තයි කියන මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් පළවෙනි කාරණා යුක්තයි කියන්නේ අත්‍ය දින්නම් කියන කාරණාව යුක්තයි කියන්නේ එයා දෙන දාන ඊළඟට අනුමෝදන් වෙනවා තව කෙනෙක් හරි දීලා නම්. එතකොට ඒකේ ස්වභාවය. ඒ අනුමෝදන් වෙන එකක් තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපි බැලුවොත් අපි තුල තියෙන දෙයක් තමයි අනුමෝදන් වෙන්න බෑ. අපි ඒකේ මොකද කරන්නේ? සමහර වෙලාවට හොඳට බලන්නකෝ. අපි සමහර වෙලාවට ඒකේ අඩුපාඩු හොයනවා යැත්තට ගිහිල්ලා. මෙයාට මේ ටික මිස් වෙලා අපරාධ වලට මේ ටිකත් එක්ක කරා නම් මේක හරිය සම්පූර්ණයි කියලා අපි හරියට ලොකුවට දන්න විදිහට අපි හරිය ලොකුවට ඒ තැන් වලට ගිහිල්ලා කතා කරනවනේ. මේ විදිහට කරා නම් හොඳයිනේ කියලා. එතකොට අපිට හිතෙන්නේ අපි හරි අනුකම්පාවෙන් හරි කරුණාවෙන් යාට අපි අඩුපාඩු ඒක හොයලා දෙනවා කියලා එකක් කරනවා කියලායි. අපි හිතාගෙන අපිම කියන්නේ. නමුත් අපි නිස්කලංකව නිසල්මනේ කල්පනා කරලා බැලුවොත් එතන අපි හොඳට බැලුවොත් කරුණාවෙන් දයාවෙන් කරන්න පුළුවන් උතුමන් ඉන්නවා. හැබැයි අපි තුල සම්මා දිට්ඨියට නොවිච්ච පුද්ගලයෙක් තුල ඔහු කරලා තියෙන්නේ ඒ කෙනාට අපි හොඳට බැලුවොත් හොඳට යට හිතගෙන හොඳට අවධානය යොමු කරගෙන බැලුවොත් හොඳට නිස්කලංක නිසල්මනේ කල්පනා කරලබ අපි තුල එක්කෝ එයා දුන්න දේ අපිට අනුමෝදන් වෙන්න බෑ. ඒ බැරිකම නිසා අපි මතකද කලින් වැඩසටහන කතා කර අනුසයන්. ඒක පටිඝානුසය. දැන් පටිඝානුසයත් එක්ක කියන කාරණා තමයි ඊර්ෂියාව, ක්‍රෝධය ඔක්කොම තියෙන පටිඝය කියන කරුණත් එක්ක. ඒතකොට එතනදී අනුසයේදී පටිඝානුසය කියන අනුසයේදී අපිට ක්‍රෝධයක් නෙමෙයි. එතන ගිහිල්ලා යාගේ දංගෙට ගිහිල්ලා බඩු පොළවේ ගහන නෙමෙයි හිතුනේ. නෝප් අර ආලාමක විදිහට ඊර්ෂ්‍යාව මතුනේ. උතර නිස්කලංක නිසල්මනේ කල්පනා කරලා බලන්න. ඒ විදිහට අපි ඊර්ෂ්‍යාව මතු කරගෙන තමයි අරයට කියන්නේ අනුකම්පා වේසෙන්. ඒවට බුදුරජාණන්සේගේ ධර්මයේ තුල භාග්‍යවත් බුදුරජාණන් හරි ලස්සන වචනයක් දේශනා කළා. ඒවට බුදුරජාණන් දේශනා කරන වචනයක් චිත්තෝපක්ලේශ හේවත් වංචනික ධර්ම කියලා. ඒවට කියන්නේ සිතේ උපක්ලේශ වංචනික ධර්ම. වංචනික ධර්ම චිත්තෝපක්ලේශ කිව්වේ වංචා කුමක්ද තිබ්බේ? අර කරුණාව අඩුපාඩුව පෙන්වන වේශේ තමයි තිබුණේ උඩින්. හැබැයි යට තිබුණේ කොමක්ද? උපක්ලේශය, ඊර්ෂ්‍යාවයි. අපි හිතුවේ අර විදිහට අපි හොඳට අපි කරන දේවල් ගැන හිතලා නිස්කලංකව කල්පනා කරන්නකෝ. එතකොට අපි කරලා තියෙන්නේ අන්න අරකයි. හැබැයි ඒක අනුමෝදන් වුණා නම් අනේ සාදු සාදු යා කොච්චර දෙයක් කරලාද කියලා අන්න සැබෑ ලෙස අනුමෝදන් වෙනවා. ඒකයි ඒක හේතුව. දැන් මේ වංචනික ධර්මය අපිට තේරුම් ගන්න සැබෑ ලෙස අනුමෝදන් වෙච්ච එකයි වංචනික ධර්මයේ තේරුම් ගන්න එක පොඩි උදාහරණයක් කියන්න. සමහරවිට අපි අරයට කියලා ඊට පස්සේ අපි හිතනවා හිත යටින් උන්ට මේවා ඉතින් නිස්කලංකව නිසල්මනේ තමා තනියම කල්පනා කරන්න ඕන. එතකොට තමයි තමන්ගේ අඩුපාඩු කල්පනා වෙන්නේ. මොකද කය කියන එක සංවර කරගන්න අසංවර දෙන දේවල් කය සංවර කර ගැනීමෙන් ඒ ප්‍රශ්නේ හරි. කය සංවර වෙනවා. වචනයෙන් අසංවරන් ටික වචනේ සංවර කරගත්තාම මේ ටිකට හරි. මනස සංවර කරගන්නවා කියන එක බුදුරජාණන් දේශනා කරේ පඤ්ඤාය දිස්වා පහදප්පා. මන ප්‍රඥාවෙන් දෙක කරන්නේ ඒකයි නිස්කලංක නිසල්මනේ කල්පනා කරන්න ඕන කිව්වේ. මෙහෙම නැතුව දැන් සමහර කෙනෙකුට කියන්නේ මේ ආදුර ඊර්ෂ්‍යාකාරයෙක් මහා මේ බණ කිව්වට ඒ නිසා මේ දෙන දෙයක්වත් එයා මෙහෙම මේ ඔය කියන්නේ ඒකයි කියලා සමහර කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ හොඳට කල්පනා කළොත් අපේ මේ යට හැංගිලා තියෙන දේ ගැන මේ කියන්නේ මට බැන්නට. නමුත් යට තියෙන්නේ ඒකයි.
ඒතර වංචනික ධර්මයේ තමයි අර විදිහේ වංචනික ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ස්වභාවය මොකද්ද? ඒ තමයි යා මේ විදිහට දීලා හරියගේ අඩුපාඩුව කියලා එයා ඊට පස්සේ අන්න වංචනික ධර්මයෙන් අන්න ඊළඟට හිතට එනවා. මම මීට වඩා එකක්. එයා 1000කටනේ දුන්නේ මං 2000කට දෙනවා. එයා අඩි 100නේ චෛත්‍ය හැදුවේ මම 250ක් හදන උසට. රුවන්වැලිසෑය මෙච්චර නුස මං ඒ වගේ ලොකුවට එකක් හදනවා. ලොකුවට හදන්න ගිහිල්ලා තාම කොත් පලන්ද ගන්න බර කඩා වැටලා තියෙනවනේ ජේතවනේ. ආන් ඒ වැඩ කරන්න ගිහිල්ලා තමයි කාලයට වෙච්ච දේවල්. නමුත් හැදුවේ චෛත්‍ය. අන්න ඒකයි මේ වංචනික ධර්මයන්ගේ හිතේ ස්වභාවය වෙනස. ඕකයි. ඒව තේරුම් ගන්න පුළුවන් හැටි. ඒතර ඒ සරල උදාහරණයක් මම කිව්වා අපේ වංචනික ධර්ම හිතේ ඒව අල්ලගන්න පුළුවන් අන්න හිතගෙන අවධානයෙන් ඉඳලා බලන්න ඕනේ මේ දුවන පැත්ත කුමක්ද කියලා. මොකද වංචනික ධර්මයන්ගේ බොහෝ ස්වභාවය තමයි පින්වත්නි කුසලයේ වේසයෙන් පින වේසයෙන් ඉන්නේ. ආපු ගමන් අපි කරලා දානවා කිරුවේ හරි දෙයක් කියලා නෑ වංචනික ධර්මයට යටපත් වෙලා ඒ උපක්ලේශයට අහු වෙලා තමයි දුවන්නේ. ඒතකොට මේ උපක්ලේශයට අහු වෙලා දුවන එකේදී පින රැස් වෙනවා කියන එකක් නෙවෙයි. හැබැයි රැස් වෙනවා යම් ප්‍රමාණයකට. ඒ මහත්ඵල වෙන්නේ. ඒ දේශනාව තුළ තියෙන දීරෝච දානං අනුමෝදමානෝ මතක ඇතින ඔය ගාතාව දානශාලාවල ඕන තරම් අහලා. තේනේව සෝහෝති සුඛී පරත්ත. දුන් දානය අනුමෝදන් වීමෙනුත් අන්‍ය සුගතිය ගිය කියලා උදාහරණ තියෙනවනේ විසාකගේ යාළුවා. විසාකාව ආරාමයේ පූජා කළාට පස්සේ තමගේ යාළුවට දානේ ඒ විදිහට පිනක් කරගෙන තමාට ධනයක් ස්වභාවයක් හැකියාවක් තිබුණේ නෑ මොකද උනේ? ඒ අනුමෝදන් වුණා. එතකොට මේ අපිට අපි දැන් ඕකාස වන්දාමි භන්ති මයා කතම් පුඤ්ඤං සාමින අනුමෝදතබ්බන් කියලා අපි වැඳලා අනුමෝදන් වෙනවනේ. ඒක අපි හැමෝටම කියන්නම් වාලේ බස ගාලා කියලා දැම්ම ඕක ඉවරයිනේ. නමුත් ඒ අවංකව කෙනෙක් පිනක් කරලා අනුමෝදන් වෙන කරනකොට ඒ දැකබලා ඔය ගාථාව කියන ශනේමගේ පටස් ගාලා අපිට අනුමෝදන් වෙන්න පුළුවන් ද බලන්න අපි දක්ෂයිද කියලා හිත හොඳට කල්පනා කරන්න. ආනීකයි අපේ හිතේ ස්වභාවය. ඒකයි ලෞකික සම්මාදිට්ඨිය කියන එක අපි මේ කතා කරාට දසවස්තුක සම්මාදිට්ඨිය මේ ලෞකික සම්මාදිට්ඨිය පව ඇති කරගන්නවා කියන එක මේ බත්තු වෙනා වගේ ලේසි නෑ. ඕකාසවන්දයි භන්ති කියන ගාථාව කියලා අනේ සාදු සාදු අනුමෝදාමි අනුමෝදත කියනවා වගේ ලේසි නෑ. ඒකයි ඒක ප්‍රඥාවෙන් දැක දැක කරන්න ඕන දෙයක් කියලා කියන්නේ. අපිට ගාථාව කියන්නේ ලේසි. අනේ හොඳයි හොඳයි කියන ලේ සමහරවිට අපි හොඳයි කියන්නේ හිතගෙන අවධානයෙන් ඉඳලා බලන්න ඕන. ඒකයි මතකයේ චිත්තානුපස්සනාවයි. රාගය ඊට පස්සේ ද්වේෂය ඒ සියල්ල ගැන අවධානයෙන් ඉන්නවා කියනවා. ආන්න ඒකයි පින්වත්නි. එතකොට දීමේ විපාක තියෙනවා කියලා අන්නේ අපි. එතකොට දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න කෙනා ඉතින් ආය දානෙට ගරහන්නේ නැහැනේ කාට දුන්නත්. එයා හිගන්නෙකුට දුන්නත් සංඝයාට දුන්නත් එයා හොයන්නේ නැහැනේ මෙයා සත්පුරුෂයාද අසත්පුරුෂයාද කිය දානිය දෙන එක නා හිතන්නේ නැහැනේ. සත්පුරුෂ සුමන්ගේ සැබෑ ස්වභාවය කුමක්ද? එයාට සත්පුරුෂය අසත්පුරුෂය කියලා නැහැ. සත්පුරුෂයෝ තනේ සැපසීඳීත්වා අසත්පුරුෂෝ සැපසීඳීත්වා එයයි අන්න ස්වභාවය. ඒ සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනෙක් අපි නම් හිතන්නේ බේබද්දට කණ්ඩ දෙන්න හොඳ නෑ අසත්පුරුෂයාට හොඳ නෑ කියලා අපි නම් හිතන්නේ පව්කාරයාට ගල් ගසපන් කියන එකනේ අපේ තියෙන්නේ. අපි සත්පුරුෂයි කියලා කිව්වට අපේ තියෙන ස්වභාවය හොඳට බලන්න. අපි සත්පුරුෂයි කියලා කෑ ගැහුවට අපේ යටිහිතේ තියෙන්නේ කොහොමද අසත්පුරුෂයාට ගල් ගහපන් කියන එකනේ. නමුත් සැබෑ සත්පුරුෂයාගේ හිම එකක් නැහැනේ. සත්පුරුෂයාටත් එයා මෛත්‍රියෙන් යුක්තයි. සැබෑ සත්පුරුෂයා. අසත්පුරුෂ කෙනාටත් සැබෑ ලෙස මේ මෛත්‍රී මුසේක වෙනසක් නෑ. ඒකයි මෛත්‍රිය තුල තියෙනව නේද? මෛත්‍තා කරුණා මුදිතයි හැම එකක් තුලම තියෙන්නේ කොහොමද? කරණීයමිත සූත්‍රයේ තියෙන්නේ. එකම පුතෙකු ඇති මව් විලසින්නේ අන්න. එක පුතෙක් ඉන්න අම්මා තමන්ගේ ඒ පුතාට කොච්චර ආසයි ඇස් දෙක වගේනේ බලාගන්නේ. ඒ ලෙස තමයි සීල ලෝ සතුන් කිරි සමලෙසයා මෛත්‍රිය වඩන්නේ. අපි මේ සත්‍යයනා කළාට අපි කිව්වට පුරුදු කරන අය දනි ඒ ඇති කර ගැනීමට අවශ්‍ය වෙහෙස. තම තමා දන්නව ඇති ඒක වෙහෙස කොච්චර බැරෑරුම්ද කියන එක. ඒකයි සම්මා දිට්ඨිය කියන එක අන්න ලේසි නෑ කිව්වේ. ඒකට දාම්නීය විපාක. ඔය මං සාමාන්‍යයෙන් අපි හැමදාම කියන ටික නෙමෙයි. සාමාන්‍ය අපිට වෙනස් පැත්තක් මේ කතා කළේ.
අපි දානය ගැන ඕන තරම් අහලා කියලා විපාක ගැන සත්පුරුෂ දානමීමයි අසත්පුරුෂ දානමීමයි කියලා අපි අහලා කරලා තියෙනවනේ. දරුණ දාන විපාක පිළිගන්නවා කියන එක. ඒතර දිනදී යා වහ අනුමෝදන් වෙනවා. එයයි ඒකේ ස්වභාවය. එතකොට ඔන්න දස වස්තුක කරුණු 10කින් යුතු සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් එක් පළවෙනි කරුණ. අත්ති දින්නම් දාන විපාකෙත. එතකොට ඒක නැති පැත්ත මිත්‍යා පැත්ත කොහොමද? නැති දින්නම්. දීමේ විපාක නැත. එතකොට යන්න දින අය වලක්වනවා ගරහනේ ඒ ඔක්කොම නැහැ. දීමේ විපාක කියන එක හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ තමයි අත්ති දින්නම් අත්ති ඉට්ඨං. ඒකේ අනිත් වචනේ මොකද්ද? විරුද්ධ වචනේ නත්ති ඉට්ඨං. ඒ කිව්වේ මොකක්ද? පුද පූජාවන්ගේ විපාක නැත. පුද පූජාවන්ගේ නත්ති ඉට්ඨං. පුද පූජා කටළු විපාක නැත. එතකොට අත්ති ඉට්ඨං පුද පූජාවෙන් විපාක ඇත. එතකොට අන්නේ පුද පූජාවන් පිළිගන්නවා. එතකොට මේ පුද පූජාවන් පිළිගන්න කෙනා තමයි අන්න සෑයන් රජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කරන්නේ. එතකොට මේ පුද පූජා විපාක තියෙන කෙනා තමයි අන්නේ ධාතුන් වහන්සේලා පිළිගන්නේ අන්න peerයට බෙදලා වෙන්න ඇති. ඔය හංගලා වෙන්න ඇති. ඔය සල්ලි ගසා කනවා වෙන්න ඇති. ඒ කතා අන්නයා කියන්නේ. එතකොට එයාට ශාස්ත්‍රුන් වහන්සේගේ නමින් මෙටි පිටත් තියෙන්නේ. එයා චෙක් කරන්න යන්නේ නැහැ. ඒකේ කාබන් පරීක්ෂණ කරන්න එයා යන්නෙත් නැහැ. එයා මැටිද මේවා කොන්ක්‍රීට්ද ඊට පස්සේ මේ peerයට පුච්චලාද කියලා බලන්න යන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ නමින් අන්නේ විපාකේ පුද පූජාවේ විපාකේ පිළිගන්න කෙනා බුදු ගුණ සිහි කරමින් වඳිනවා. සංඝ ගුණ සිහි කරමින් වඳිනවා. අන්න ඒක. එතකොට අද සමහරු කියනවා නේද? සමහර පැවිදියත් කියනවා, ගියත් කියනවා, සමහර ඒ කියන්නේ ධාතුන් වහන්සේලා වෙන්දට වැඩන්නේ යව මොනවද? බොවැත්තද එතකොට අන්න ඒකේ විපාකේ දන්න කෙනා. එතකොට ඒ කියවෙන්නේ අපි එතකොට තේරුම් ගන්න ඕන. එතකොට මේ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා ගල් ගහන එක නෙවෙයි අපි සත්පුරුෂයා කරන්න ඕනේ. එතකොට සත්පුරුෂයන් වහන්සේ තේරුම් ගන්නේ කොහොමද? මෙයාට අනේ මේ සම්මාදිට්ඨිය ප්‍රශ්නයක් මෙයාගේ තියෙන පව් කියලා අන්නඳ කම්පා කරනවා. එතකොට එයා ඇත්ත කාගියු කරන්න යන්නේ. එයා ඇත්ත එක වාදක විවාද කරන්න යන්නේ යන්න. එතකොට ඒකෙන් තේරුම් ගන්න තියෙන එහෙම පුද්ගලයෙක් මේ වචන වලින් අන්න එයාගේ ඒ පුද පූජාවන්ට ගරහනකොට අනේ ධර්මයක ස්පර්ශයක්වත් ලැබෙන්නේ නැති පුද්ගලයෙක් නොවේ මෙයා. අනේ මේ කෙනාට ධර්මයේ ලැබෙත්වා කියලා අන්න එයා සිහි කරනවා. ඔහුට අනුකම්ප ඒකයි සත්පුරුෂයෙකින් මංගේ ස්වභාවය. අනේ එහෙමයි තේරුම් ගන්න මේ ධර්ම මාර්ගයේ යනවා කියන්නේ පින්වත්නි මේම ಗುಣ ධර්ම මත පිහිටලා යන එකක් තියෙන්නේ. ගුණයන්ගින්ම තමයි වැඩෙන්න තියෙන්නේ. ගුණයන්ගින් වැඩෙන්න තමයි අන්න ඒ කෙනාට හරි පුදුමයි මේ ධර්මයේ කියන්නේ. ගුණයන්ගින් වැඩෙන්නම තමයි මේ ධර්මයට ස්පර්ශ වෙන්නේ. ගුණයන් බැහැර වෙන්න ධර්මයේ කියයි. සවුනම් පොතුත් ලියයි සමහර. ඒනම් ඕනම් සීඩීත් ගහයි. කවි බණත් කියයි. ඊට පස්සේ ලොකු වැඩසටහනුත් කරයි. බණත් කියයි. පිනිස්සුත් ඉඳී. පිළිත් ගනි. උත්සව වලටත් අඬ ගහයි. මොනවා කරත් අන්න යාගේ නැත්තම් මේ කරුණ. මේ පිළිගැනීමෙන් වැඩක් වෙන්නේ. ගුණේ කියන කරුණ නැත්තම් මේ පිළිගැනීම වැඩක් වෙන්නේ. ගුණේ කියන කරුණෙන් ගුණධර්මයන්ගෙන් තමයි ඒ ලාභයන්ට සත්කාරයන්ට කීර්තියට ප්‍රශංසා ඒ සියල්ලට නොයදී ඒ කෙනා සත්පුරුෂ භූමිය ආරක්ෂා කරමින් අන්න යන්න ලැබෙන්නේ ගුණ ධර්ම පිටයි. ගුණ ධර්ම කිව්වේ 아무ත දෙයක් නෙමෙයි කළ ගුණ දන්නා බව. වත්තුපම සූත්‍රය හරි ලස්සනට ගුණ ධර්ම ටික කතා කරනවන්නේ. මේ ගුණ ධර්ම කියන්නේ මොනවද කියන කරුණ. වත්තුපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය අපි වෙනින් දවසක ගුණ ධර්ම ගැන කතා කරනවා. මේ වැඩසටහන් මාලාවේදී. ඒතරාන්නේ එකයි. ගුණයන්ගේ මත පිහිටන යන තියෙන දෙකක්. මේ හැම කාරණාව. ඒ ගුණේ පිහිටන්න බලන්නකෝ. අනේ සාදු කියලා අනුමෝදන් වෙනවද? ඒක අන්නේ වාද විවාද කරන්න යන්නේ නැහැ. දුන්නද කවුරු හරි දීලා තියෙන කෙනාද කියලා කියපු ගම අනේ සාදු කියලා අනුමෝදන් වෙනකොටම අන්න නිහතමානීකම අනුමෝදන් වුණා අන්න ඒක ලැබුණා.
එතකොට මාන්නෙත් එක තමන් දන්නවා මෙහිමයි ලොකුවට ආපු ගාම අන්න මාන්න ඉස්සරහට ආවා. අනුමෝදන් වීම නැති වුණා. ගුණේ යටපත් වුණා. අන්න එයා තමා ලොකුවට අරගෙන තමා මහා ධර්මධාරී විනයධාරී කියලා අන්න තමන් දන්න දේවල් කියාගන්න කියලා තමනුත් නැසිලා අර මනුස්සය කරගත පිනත් නැසහගෙන අන්න අපි බණ අවසන් වෙන හොඳට බලන්නකෝ මේ ප්‍රශ්නකින්නේ. අපේ අද කාලේ ගොඩාක් බණ අවසන් වෙන්නේ අද කාලේ මිනිස්සු ගොඩාක් ධර්ම සාකච්ඡා කරන්න කියලා එනවනේ. සමහරවිට ධර්ම දේශනා කරන්න යනවනේ. ගිහි වේවා පැවිදි වේවා කවුරුන් හෝ. ඒව ගොඩාක් අවසන් වෙන්නේ බලන්නකෝ කාල ගෝට්ටියකින්නේ. අතපය කඩාගෙන හකු තලාගෙන දත් වට්ටගෙන ඔය වගේ දැන් ධර්මයේ කිව්වනම් එහෙම වෙයිද? මේක යද හැබැයි ආවේ කොහොමද ධර්මයේ කියනවා කියන පිණින් අමුල් කරගෙන. අන්න ඒකයි මේ පුද පූජාව කියන එකත් මේ දානේ විපාක දෙනවා විපාක තියෙනවා කියන එකයි මේ ලෞකික සම්මාදිට්ඨිය කියන කරුණු 10 අපිට සටපට ගාලා කියාගෙන යන්න පුළුවන්. ඇති කරගන්නවා කියන අපි හිතන්නේ මේක නනේ සිම්පල් කේස් එකක් මේ 10 මොනවද මගේ තියෙනවනේ කියලා හිතන්නේ. නමුත් ඒ තියෙනවා කියලා හිතුවට අභ්‍යන්තරයේ දුවන්නේ හොඳට නිස්කලංකව නිසල්මනේ කල්පනා කළොත් උපක්ලේශවල දුව වංචනික ධර්මයන් තුල තමයි ඉඳලා තියෙන්නේ. ඒමත් අවස්ථා එක දෙකක අනේ සාදු කියලා අනුමෝදන් වෙලා ඇති. ඕනෝකයි අද තත්ත්වේ. ඒකයි මේ හැමෝගෙම මේ එනං ඉතින් ඒ ලෞකික සම්මාදිට්ඨිය පැමිණුණා කියලා කියන්නේ එන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඊට පස්සේ එන සෝවාන් වෙලා ඉඳපෑ දෙයි හාමුදුරනේ එන. තරන්න තේරුම් ගන්න පුළුවන් නේ. ඒතර දීමේ විපාක අත්තේට්ටං ඊට පස්සේ අත්තිහුතං ඒ කියන්නේ අප උපස්ථාන සේවා කටයුතු කිරීමේ විපාක තියෙනවා කියලාන්නේ පිළිගන්නවා. අත්‍යහුතං මේ තුන්වෙනි කරුණ මේ දසවස්තුක තුන්වෙනි කරුණ. ඒතර ඔන්න. එතකොට යාගේ සේවයක් යම් වෙන්න තියෙනවා නම් අන්නේ සේවය කරනවා. ඒකේ විපාක තියෙනවා කියලා දන්න නිසා. භික්ෂුවක් නම් මේ වතපිළිවෙතේ යෙදෙනවා. ඒකේ විපාකයේ තියෙන ඇයි යා දන්නවනේ මේ වතේ යෙදුනොත් මේකේ විපාකයේ තියෙනවා කියන එක. ඒතකොට වතපිළිවෙත ගිහි කෙනාගෙනගේ සේවා කටයුතු ඉදී කරන්නේ යන්නේ විපාකයේ තියෙනවා කියලා පිළිගැනීම තියෙන එකනොයි. එතකොට ඒ සේවා කටයුත්ත යන්න සාමාන්‍ය විවරණ අපි ගියා එකට වංගු දාන්නේ. දැන් අපි කරන්නේ වංගු දානවා කියන්නේ අපි මගහැරලා යන දේවල් අපේ සිතේ තුල තියෙනවනේ යන්න. එතකොට ඒකාන්තයේ මේ සේවා කටයුත්තේ කිරීමේ විපාකයේ තියෙනවා කියන ඒ ආකල්පය තුල ඉන්නව නම් යුතුයයි කියන ආකල්පය තුල ඉන්නවා කියන යුක්තයි කියලා කියන්නේ ඇයි? අය ඒකෙන් රැස් වෙන්නේ හොදන්නේ ඒ යෙදුනොත් මොකක්ද ඒ තුල තියෙන්නේ කුසලයක් නේ එක්කෝ. මේ සේවයේ දීමින් රැස් වෙලා තිබුණොත් බැලුවොත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පිනක් නියාගේ ජීවිතේ වෙලා තියෙන්නේ. සෑරජානන් වහන්සේ නමක් කැමදීමෙන් බෝමලුවක් කැමදීමෙන් අපෝපහික භික්ෂුවකට අපෝපස්ථාන කිරීමෙන් එහෙම නැත්නම් ගිලන් උපස්ථානය කිරීම. එතකොට ආන්ගේ මේ ඔක්කොම සේවා කටයුතු වල විපාක. එතකොට මේ දේවල් සොයා බලනවා කියන්නේ එතකොට ඒ දෙයක් කරනකොට කෙනෙක් මැලි වෙන ඕන දැන් අපි හිතන්න කෙනෙක් ලෙඩ වුණා කියලා. පස්සේ යනවා. පස්සේ බැරියයි. එතකොට සමහරවිට අපිට මතක් කරන්නේ ඒවා මට මෙහෙම කළා. ওই මිනිස්සුන්ට ඔහොම වෙලා මදි. දැන් අපි තුල හොඳට බලන්න. අපි මේවා කියනකොට ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ අපේ ජීවිතය තුල අපි මේවා කියනකොට අපි මේවා අහනකොටත් අපි සමහර විට අපිට ඒ වගේ සේවයක් වෙන්න තිබිච්ච අවස්ථාවන් අපි හොඳට හිතලා බලන්න මග ඇරලා නැද්ද? ওই මනුස්සයා මට මෙහෙම කරානේ. ඒ නිසා තව ටික කියන ඔය මිනිහා බලන්න. එක්ක නැත්නම් අපි හිතෙන්ම කියලා ඇති. උන්ට ඔහොම වෙලා මදි. ඒයි අපිට එන්නේ. අන්න මේ සේවයේ විපාක තියෙනවා. ඔහුට අන්න අපි උදව් උපකාර කළොත්, අපි අප උපස්ථාන කළොත් අන්න අපිට ඒ සංකල්පයේ තිබුණා නම් ඒ පින රැස් වෙනවා, ඒ කුසලයේ රැස් වෙනවා කියන කරුණ අපි යන්නේ එහෙම හිතන්නේ. එතකොට අන්න අපිට මේ සතුරද මිතුරද උගත්ද නුවගත්ද දුප්පත්ද පෝසත්ද එයාගේ තරහතරම තනතුර මෙයා ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද ආන්න බලපාන්නේ. එතකොට ඒ සියල්ල බලන්න ඒකයි මේ අපි අන්න ඒකයි මම මේ කියන්නේ මේ අපි හිතන් ඉන්න වගේ ලීසි දෙයක් නෙමෙයි කියලා. අපි තුල අන්න මේ සේවය හරියට කිරීමේ මට විපාක තියෙනවා කියලා කිව්වොත් දන්නවනම් අන්න එතකොට අපි බෙදීමක් නැහැ. ලස්සනින් කැතේ ලස්සන කෙනාට වැඩිපුර, කැත කෙනාට අඩුව, උගත් කෙනාට වැඩිපුර, නූගත් කෙනාට අඩුව.
තනතුරට අනුව වැඩිපුර, තනතුරු නැති හිඟන්නට අඩුව. එහෙම වෙන්නේ යන්නේ. එතකොට අන්න ඒකයි මේ දැන් අපිට දැන් අපි මේකම අහලා අපි කලිනුත් මේ කාරණාවන් ඔබ පින්වත්නි අහලා ඇතිනේ ධර්මයේ තුලින්. දානේ විපාකයට ආරයිට් බත් ටිකක් දුවලා දුන්නා. හරි ගියා. එතකොට අපි හිතුවා මම ලෝභ නැනේ බත් කන්න දෙනවනේ කට්ටියට. ඊට පස්සේ මම සෑවල් බෝධියල් වන්දනවනේ මම 84000 පහනක් පූජා කළේ. හරිනේ එහෙනම් මං හරිනේ විපාක ඒකෙත් විපාක තියෙනවා. පුද පූජාම්මෝ මං කොච්චර වදිනවද යනකොටත් මේ උදේට පින් කැලේට සල්ලි දාගෙන යන්නේ මං. අපි ඔය අපිට දැන් ඔහම ඇහෙනකොට කියනකොට අපි හිතන්නේ රයිට් මං හරි ඕකේ කියලා හිතෙන්නේ. නමුත් අභ්‍යන්තර තුල සිතේ නිස්කලංක නිසමලේ අපිට තියෙන ප්‍රශ්න ටික හොඳට කල්පනා කරලා බැලුවොත් අපි ඉන්නේ තාම අන්න ඒකයි. ඒවා තියෙනවා නම් එන දසවස්තුක සම්මාදිට්ඨිය යුක්ත කියන ලෞකික සම්මාදිට්ඨිය වෙන ලෝකෝත්තර. සෝවාන්. එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ එහෙනම් අභ්‍යන්තර තුල අවුලක් තියෙනවා කියන එකනේ. ඒ අභ්‍යන්තරයේ අවුල තමයි අන්න කියන්නේ. ඒකයි මේ සෝවාන් වෙනවා කියන එක ලේසි නෑ කිව්වේ. එහෙනම් මේ ටිකෙන් යුක්තයි හරි ඕකේ කියලා එක දෙන්න පුළුවන් නම් අපිට ඕකේ කියන එක ලැබෙන්නේ හරි සෝවාන් නම්. සෝවාන් නැතුවනේ අපි ඕකේ එක අපිටම දාන් ඉන්නේ රයිට් ඕකේ මං කියලා. ආන්නේක අපේ වෙනස. මතට මේක තේරුම් ගන්න ඕන. එතකොට ඒ කෙනාට අන්න ගිලන්නට අන්න උපස්ථාන කරනවා. දැන් බලන්නකෝ අර බුදුරජාණන්සේගේ කාලේ මේ ගිලන් භික්ෂූන්ට උපස්ථාන කරන්න නැතුව හාමුදුරුවෝ හිටියනේ බුදුරජාණන්සේගේ කාලෙම. ඒතර අද කාලේ ගැන කියන්න අහන්න දෙයක් නැහැ නේ. එතකොට මේ යුක්ත වෙලා හිටියේ නැත්තේ රහතන් වහන්සේලා නෙමෙයිනේ බැලුවේ නැත්තේ. කෙනෙක් කියන්න පුළුවන් රහතන් වහන්සේලා නෑ රහතන් වහන්සේලා හිටියනම් ඒක එතන එහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් අන්න ඒකයි මේ සේවය කරනවා කියන එක විපාකය කියලා කියන්නේ. ඒ වතපිළිවෙත හැමදේම තමගේ සේවයේ උපස්ථාන කටයුතු හැමදේම මේ අයිති වෙන්නේ මෙන්න මේ කර්මයට. අත්‍යුතං සේවා අපෝපස්ථාන කිරීමේ විපාක ඇත කියන කරුණ. ඔන්නෝකයි. ඒ හොඳට තේරුම් ගන්න ඕනේ මේක. ඊළඟට බුදුරජාණන් දේශනා කරන දැන් අපි ඔන්න දසවස්තුක සම්මාදිට්ඨිය කියන කරුණේදී 10කින් දැන් මේ ලෞකික සම්මාදිට්ඨියනේ නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය කියන කරුණේ මේ දෙකම එක වචනයෙන් අර්ථවත් වෙන්නේ. ලෞකික දසවස්තු කියන කරුණ. ඒ ලෞකික සම්මාදිට්ඨිය කියන එකට තමයි දසවස්තුක සම්මාදිට්ඨිය යුක්ත වෙනවා කියන කරුණු 10ක් ඇති නිසා තමයි ඒ කියන්නේ. කරුණු 10න් අපි දැන් කතා කළා දානේ විපාකත්. අත්ති දින්නක්. ඒක විස්තර කළා. මතකයි. ඊට පස්සේ අත්තිට්ඨං. ඒ කියන්නේ පුද පූජා කටයුතු වල විපාක ඇත. ඊට පස්සේ අත්තිහුතං. ඒ කියන්නේ අපෝපස්ථාන සේවා කටයුතු කිරීමේ විපාක ඇත. ඒතර ওই විදිහට. හරි තුන්වෙනි කරුණ. ඊළඟට හතරවෙනි එක. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන මොකද්ද? නත්ති මේ නැහැ කියන්නේ මේකේ අනිත් පැත්ත. නත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ. එතකොට කෙනෙක් ඔන්න හිතාගෙන ඉන්නවා සැප දුක් කර්ම විපාක කියලා එහෙම එකක් නෑ මේකේ. එතකොට ඒකේ හරි අවබෝධයෙන් යුක්ත කියන්නේ අත්ති කියන එක. එතකොට අන්න ඒක නා මොකද්ද? කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා අන්‍යයා පිළිගන්නවා. ඊළඟ කරුණ. කුසල් අකුසල් අන්න පිළිගන්නවා. එතකොට කුසල් අකුසලයේ පිළිගැනීම කියන කරුණත් එක්ක මොකක්ද එයාගේ ඇති වෙන්නේ? අන්න ඊළඟගේ තුල අභ්‍යන්තරයේ ඇති විය යුතු කුසල අකුසල පිළිගන්න නම් හිරියොතප්ප කියන කරුණ දෙක. හිරියොතප්ප කිව්වේ ඒකට තව වචනයක් තනි වචනෙන් කියන දේව ධර්මය කියලා. හිරියොතප්ප කියන කරුණ දෙක. පව් කරන්න එයා ලැජ්ජයි. හිරි ඔත්තප්ප පවෙන් ලැබෙන විපාකයට අන්න එයා බයයි. ඒ පව් කරන්න තියෙන ලැජ්ජාවත් පවෙන් ලැබෙන විපාකයට බයත් කියන ඔය කරුණු දෙක. මොකක්ද මේ කරුණු දෙකට කිව්වේ? දේව ධර්මයේ හිරි ඔත්තප්ප. ඔය හිරි ඔත්තප්ප කියන කරුණු දෙක තියෙනවා නම් අන්න ඒ කෙනා කුසලය පකුසලය අන්න පිළිගන්නවා. එයා කුසල් කරන්න ආස කරනවා. පව් කරන්නන්න එයා බය වෙනවා. පවෙන් වෙලා ඇයි? පව් කරන්න එයා ලැජ්ජයි. පව් කරන්න පවේ විපාකයට යන්න එයා බයයි. ඒකට බලන්න. එතකොට මෙන්න මේ කරුණෙන් අන්න එයා යුක්ත වෙනවා. එතකොට ඒ කියන්නේ
මේ කරුණෙන් යුක්තයි කියලා කියන්නේ එයා එහෙනම් පව් කරයිද? අකුසල් කරයිද? නෑනේ. එයා කුසලයටම පිනටම වැඩිපුර යොමු වෙනවා කියන කරුණ නේද තියෙන්නේ. බ්‍රෝනෝකයි. දානේ විපාක මේ කාරණා 10න් එකක් නැහැ කියන එකක් හරියන්නේ. එකක් තිබුණා කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා කියන එක නෙමෙයි. සමහර විට අද අපිට හම්බෙලා තියෙනවනේ. දන් දෙයි. අප උපස්ථානත් කරයි. සමහර විට කුසලයේ අකුසලයට සමාල්ලාට හිම පොඩි මෙලි භවක් සමහර අයගේ තියෙනවනේ. ඒ කියන්නේ යාගේ සම්මා දිට්ඨියේ පැත්තක් කියන කරුණක් අන්න මදි. එක පැත්තක්. කරුණු 10න් කරුණු අනිත් ඒවා මේ කරුණ සමහර අයගේ මඩි වෙන්න පුළුවන්. මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ලස්සන හරි දේශනාවක් තියෙනවා. අපි ඊළඟ වැඩසටහනේ ඔය පුළුවන් මේ වැඩසටහන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මහා වේදල්ල සූත්‍රය. මේ සම්මා දිට්ඨිය උපකාර වන සම්මා දිට්ඨියේ පරිස්කාර ගැන. ඒ කරුණදී හරි ලස්සනට තේරෙනවා මේ කුසල අකුසලියත් එක්ක ඒ පරිස්කාර සම්බන්ධය කියන එක. ත්‍රාණ ඒකයි. එයා කුසලී අකුසලී අන විපාක තියෙනවා. ඒ කියන්නේ පිනේ පවේ විපාකන්නේ පිළිගන්නවා. හතරවෙනි කරුණ. මොන හොඳට තේරුම් ගන්න. දානේ විපාක, ඊට පස්සේ පුදු පූජා කටයුතු, සේවායප උපස්ථාන, කුසලයේ අකුසලයේ යන්න පිළිගන්න. ඊළඟට තමයි අත්ති අයං ලෝකෝ එක කරුණක් පස්වෙනි එක. මෙලොව කියලා දෙයක් අන්න තියෙනවා. ඇයි ඒක වෙනම දැම්මේ? මෙලොව කියන කරුණ පිළිගත්තොත් නේද සමහරලාට කෙනෙක් මෙලවදී විපාක දෙන්න මෙලව ඔබට මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන මෙන්න මේ ස්වභාවයන් නිසා කියලා අන්‍ය තේරුම් ගන්නේ. මෙලව කියන කරුණ පිළිගත්තොත් නේද එයා එහෙනම් ඊළඟ ලොවක් තියෙනවා කියන කරුණකටත් ඒ සිතන්න උපකාර වෙන්නේ. දැන් අත්ති අයන් ලෝකෝ ඊට පස්සේ අත්ති පරන් ලෝකෝ ඊළඟ කාරණා 9 වෙනි එක. ඒතර මෙලවත් පිළිගන්නවා 5 වෙනි එක පරලවත් අන්න පිළිගන්නවා 6 වෙනි කරුණ. පළවෙනි එක දානේ විපාක මතක් කරගත්තොත් දන් දීමේ විපාක තියෙනවා. අත්ති ඊට්ඨං අත්ති හුතං දෙවෙනි එක. ඒ කිව්වේ මොකක්ද? පළවෙනි එක මොකක්ද? අත්ති දින්නම්. දානේ විපාක පිළිගන්නවා. දෙවෙනි එක අත්ති ඊට්ඨං. ඒ කිව්වේ පුද පූජා කටයුතු වලට විපාක පිළිගන්නවා. අත්ති හුතං අප උපස්ථාන සේවා කටයුතු කිරීම යන විපාක පිළිගන්නවා. තුන්වෙනි කරුණ. හතරවෙනි එක කර්මඵලන්නය විශ්වාස කරනවා. සුකට දුක්ඛටානම් කම්මානම් පරං ලෝකෝ අත්ති. මේ සැප දුක් කර්ම විපාකයන් තියෙනවා කියලා නේ පිළිගන්නවා. පිනපව. පස්වෙනි එක අත්ති අයන් ලෝකෝ මෙලවන්න පිළිගන්නවා. අත්ති පරන් ලෝකෝ හයවෙනි එක පරලෝව පිළිගන්නවා. ඒතර දැන් ඒ කෙනා නේද දැන් අපි සීල් සමාදන් වෙනකොට එහෙම කියනා නේද? මා සමාදන් වූ මේ සීලය මෙල් ජීවිතේ මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් අන්න තියෙනවනේ. දැන් බණ භාවනේ සීලේ පැත්ත. ඒකට සීලේ ආනිසංස විදිහට ගත්තොත් ඒ ආනිසංස වලින් බොහෝමයක් කාරණා තියෙන මෙලොවටමනේ. කීර්තිතරාවේ පැතිරෙනවා. සීලේ ආනිසංස. ඒතර ඒක මෙරළද කීර්තිතරාවේ පැතිරෙන්නේ නැහනේ. මෙලොවදීමනේ. තමාගේ භවභෝග සම්පත් නොපිරිහෙන්නේ. ඒ මලාට පස්සෙද පිරිහෙන්නේ නැත්තේ නෑනේ. මෙලොවමනේ මෙරළච්ච කාරණාවනේ මෙරළ බලන්න තියෙන කන්නේ නෙමෙයිනේ. ඒතකොට සීලේ විපාක බලන්න කරුණු දෙකක්ම මෙලොවට. කීර්ති ගෝසාව පැතිරෙනවා. භවභෝග සම්පත් පිරිහෙන්නේ නැහැ. ඊට පස්සේ විසරදව Tamanට යෑමේ හැකියාව තියෙනවා කියන උන තැනකට. ඒක විසරදව යන්නේ මල කඳන්ද? මෙරළ නෙමෙයිනේ. මෙලොව පණි පිටින් යන්නේ. ඒතකොට ඒකත් අන්න සීලේ විපාක. ඒතකොට මෙලොවටනේ ඔය. අන්න මෙලොව විපාක තියෙනවා කියන කරුණ තුල හිටියොත් නේ. ඒක බලන්න මෙලොවදී සීලේ විපාක වලින් බුදුරජාණන්සේගේ ධර්මයට වෙන මේ විපාක වලින්ම කරුණ බලන්න ඔය. ඒතකොට විසරද භාවය. ඊළඟට තමයි අන්න ඊළඟ කරුණ. බුදුරජාණන් දේශනා සිහි මුලා නොවි කරුණිය කරන්නේ. එතකොට මැරෙන්නේ. මෙලොව ඉන්නකොට නේ මැරලා ඊළඟ ලෝකයකට යන්න තියෙන්නේ. ඒතර මේ ලෝකයේ අවසාන තප්පර කීපෙන් එතකොට සිහි මුලා නොවි මැරෙන්නේ නැහැ කියන එක තියෙන්නේ. ඒකත් මෙලොවටනේ කරුණු හත. දැන් මේ කරුණු හතට මේ කරුණු පහ තියෙන කොහෙද? පරිනිබ්බාන සූත්‍රයේ ලස්සන විස්තර වෙන්නේ. සීල විපාක ගැන.
කීර්ති ගෝසාව පැතිරෙනවා, භවභෝග සම්පත් පිරෙන්නේ, විසරද යාමේ හැකියාව තියෙනවනේ. එතකොට මේ කාරණාව. ඊට පස්සේ යන්න සිහි මුලා නොවි මැරෙන්නේ. ඔන්න ඊළඟ කරුණ තමයි පරලොවට තියෙන්නේ. එතකොට සීලේ විපාකයෙන් කරුණු හතරක්ම තියෙන්නේ යන්නේ මෙලොවට. එතකොට මේක මෙලව පිළිගන්න කෙනා මේ ඒකාන්ත මිලබෙනවා කියන ආකල්පය තුල සිටමින් ඒ ආශාවෙන් ඒ තුල සිටමින් යන්නේ යා සීලේ පුරුදු කර. එතකොට මෙලව විපාක තියෙනවා කියලා පිළිගන්නවා. උදේ බලන්න. ඉතිරි කරුණ තමයි යන්න පරලොවට තියෙන්නේ. එතකොට මේ සතවස්තුක සම්මාදිටිය 6 වෙනි කරුණ අත්ති පරන් ලෝක. පරලොවට මොකද්ද? අන්‍යයා සුගති ලෝකී උපත ලබන්නේ. එතකොට මේ මෙරළනේ අන්නේ ඒක නම් මෙරළ දකින්න තියෙන්නේ. ඊටු හතරම මෙලොවටනේ. එතකොට දානේ විපාක තමාගේ ගුණ ගෝස මැරුණට පස්සේ නෙමෙයිනේ. දානේ දෙන මිනිස්සයගේ බලන්නකෝ. ඒ ගුණ ගෝස මෙයා දාන දෙන කෙනෙක් හරි හොඳයි කියලා එක පැතිරෙනවනේ. යහළු මිතුරන් ද ආලවක යක්ෂය අහන්නේ ආලවක සූත්‍රය ඇවිල්ලා. යහළු මිතුරන් සොයනා කෙනා කුමක්ද කළ යුත්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා අහන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? යහළු මිතුරන් ආසකිනාන්න යහළු මිතුරන් සොයනා කෙනා දී යුතිය දන් හැම මන දානය කියන එක පුරුදු කරගන්න ඕනේ කියනවා. එතකොට ඒක අන්න මෙලොව විපාක. එතකොට බලන්න මේ දසවස්තුක සම්මා දිට්ඨියේ මේ එකින් එක කාරණාවනුත් වෙන් වෙන්නේ. එකින් එකට හැමදේම සමානයි. බලන්න එකින් එක කාරණා වෙන් කරන්න බෑ. එතකොට දැන් මේ කාරණාවන් පිළිගන්නේ අර කුසලයේ අකුසලයේ පිළිගන්න කෙනානේ මේ විපාක ටික ලැබෙන්නේ. පව් කර කර ඉන්න කෙනාට ඉතින් ওই විපාක ටික නැහැනේ මෙලොව දකින්න තියෙනවා ටික. පරලොවදීයට දුගතිය පැත්ත විතරයි එතකොට දකින්න තියෙන්නේ. එතකොට පරලොව දකින්න කෙනාට පරලොව භයනේ දකින්නේ. එතකොට අන්න ඒකයි හිරියොත්ප්ප කියන කරුණ මේකට ඕන කිව්වේ. එතකොට පරලොව යාට ලැබෙන්න තියෙන විපාකයට අන්න එයා භයයි. සතර පාය යන්න එයා භයයි. එතකොට ආන්නේ ඒක එයා පරලොව පිළිගා. එතකොට එයා ස්වභාවයෙන් පරලොව කියන එක දැනගන්නේ. පරලොවක් තියෙනවා කියන කරුණ. එතකොට සමහරු එතකොට මිත්‍යා දෘෂ්ටික කෙනා ඉතින් මේව පිළිගන්නේ. ඒ දෘෂ්ටියට එන්නේ ඇයි? එයාට අර ආකල්ප නැති නිසානේ. කුසලයේ අකුසලයේ ගැන මේ භෞතිකවාදී විහිතන්නේ සමහර අය. සමහර අය විද්‍යාව අනුව විද්‍යාවාදී විහිතන්නේ. ඒතර මේ සම්මා දිට්ඨිය මේ දසවස්තුක සම්මා දිට්ඨිය බැහැර වීමත් එක්ක තියෙන අනුතුරන්නේ ඒවයි. දැන් මාක්ස්වාදී කට්ටිය ඒ විදිහට හිතන්නේ. දැන් සමාජවාදීව හිතන්න ගිහිල්ලා අනගෙන ඉන්නේ දැන් තිබ්බ ටිකක් නැති වෙලා සමහර අය. ඒතර ඒ ඇති කරගන්න බැහැනේ. දැන් හැමෝටම එක සමානව දැන් අපි උනත් හිතනව නේද හැමෝටම එක සමාන ඒක වෙන්නේ නැහැ ලෝකේ. ඇයි? එකිනෙකාට ඒ අනුව කර්මඵලයන්ගේ වෙනස්කමක් තියෙනවා. ඒ ඇති කරගන්න බෑ. එතකොට ඒ දෘෂ්ටි ආකල්ප වලින් ඉන්නේ බලන්නකෝ. ඔය මාක්ස්වාදීන් ඊට පස්සේ සමාජවාදී කාරයෝ මේ මිනිස්සු බලන්නකෝ අම්මා තාත්තුන පිළිගන්නේ නෑනේ. දැන් ඊළඟට ඉස්සරහට තියෙන කාරණාවන් මේ සම්මා දිට්ඨිය. අම්මා උනත් ඒ හේතුවෙන් මරණුනේ. දැන් බලන්න ISIS කාරයෝ. එතකොට ඒ අන්තවාදීයෝ බලන්නකෝ සමහර අන්තවාදී ඒ ISIS කාරයෝ මොකද කරේ? සමහර සිද්ධීන් අපිට ආරංචි වුණේ. තමන්ගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අම්මා තාත්තා මරලා යන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් අම්මා තාත්තා මැරුවා කියලා ඒ අන්තවාදී කියලා ආගම ජාතිය වෙනුවෙන් මැරුවා කියලා ආනන්තරේ පාප කරන වෙන්නේ නොවී තියනවාද? නැහැ. බෞද්ධයට විතර දානන්තරේ පාප කර්ම වෙන්නේ නැහැනේ. එහෙම එකක් නෙමෙයිනේ. ඒ ජාති ආගම කියන එක කර්මඵලයට ભેදයක් නැහැනේ. ඒ සියල්ලටම එක ලෙස රැස් වෙනවනේ. ඒතර බලන්න එහෙම මැරිලා යනවනේ. ඒතර මේ දෘෂ්ටියකින් හදන දෙන්නේ මේ දෘෂ්ටිය කිව්වේ ආන්නේ ඒකයි. බරපතලකම. ඒතර දෘෂ්ටිය පිරිසිදු කරන්න ඔහුගේ තිබිය යුතු ආකල්ප මේ දන් දීම විපාක තියෙනවා නම් ඒ දෘෂ්ටිය යන්න පිරිසිදු වෙනවා. ඊට පස්සේ බුද්ධ පූජාවේ විපාක සේවා කටයුතු කිරීම අපෝපස්ථාන කිරීම කර්ම කර්මවල අදාහ ගැනීම මෙලොව අදාහ ගැනීම පරලොව තියෙනවා කියන එක. එතකොට ඒ කාරණා සියල්ලම ඒ කාරණාවන් සියල්ලම
ඒකයි අපිට අන්න ඒකයි මම මේ කිව්වේ දැන් මේ අපිට මේ සාමාන්‍ය සරලව කතා කරන එකට දැන් වෙනදාට අපි බන කරුණත් සාමාන්‍ය මේද හයි කියලා දැම්ම හරි එතකොට අපි උනත් හිතුවේ හරි මට තියෙනවා කියන්නේ දැන් තේරෙනවනේ කොච්චර වෙනසක්ද කියලා එහෙනම් ඉතින් සෝවාන් වෙන්න බෑ නැති අවුල තේරෙනවනේ දැන් ඔන්න ඕකයි මෙහිමීට හිමි සරලව අපි කතා කරන්නේ මේ වැඩසටහන ඒකයි මේ කාරණාව ඇති කරගන්න ඕන කියලා කිව්වේ ඊළඟට බුදුරජාණන් දේශනා කරන නත්ති ලෝකෝ ඊට පස්සේ මොකද අයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ පරලව ඒතර පරලවය පිළිගන්න ඕනේ ඒ කියන්නේ අපාය ඒ සියල්ල ඊට පස්සේ ඊළඟට මෙරල් පව් කරන්න හොඳ නෑ ඊට මෙරල් ඉපදින ඒ කාරණා ඔක්කොම අන්‍යසී දන්නවා ඒව නෑ කිය විද්‍යාවෙන් හොයාගෙන නේ අරකයි ඒ මොකකටවත් නෑනේ සියල්ල යා පිළිගන්නේ ඉස්සර මිනිසුන්ට මොකුත් නෑනේ දැන් අපි අර ලියන කරන හිතන ක්‍රමය යනවනේ විද්‍යාවත් එක්ක අනුව ගිහලා භෞතිකවාදීව ගිහලා දැන් මොකක් හරි හිතන්න යන්නේ. ඉස්සරින් මිනිසුන්ට එහෙම එකක් තිබුණේ නෑනේ. අපි හිතන රටාවත් එක්ක ගිහිලා නෙමෙයි ඔක්කොම අනාගෙන ඉන්නේ. ඒකවල පරිණාමවාදයේ අනුව හිතාගෙන ගොඩ ඔන්න ඒ පැත්තෙන් හිතාගෙන ගිහිල්ලා ওই පැත්තෙන් සමහරව අනා ගන්නවනේ. රිල වගේ ආවා කියලා හිතාගෙන. ඒත් හැමෝම හිතුවේ එතකොට එයා හිතන්නේ රිලා පැටියකින් තමයි ඔන්න මිනිස්සයා වෙලා තියෙන්නේ වානරයා කියවට රිලවනේ ඉතින් පොඩි ගෞරවාර්ථයෙන් වානරයා කියලා කියනවා ඉතින් ඒකෙන් දැන් ඔහොම හිතා දැන් ඒ විදිහට හිතන කෙනෙකුට කොහොමද මෙයා විශ්වාස කරන්නේ ඒතකොට ඒකනේ දැන් අපි ඒකයි මම කිව්වේ දැන් අර විදිහට එහෙම හිතන් ඉන්න කෙනෙකුටත් අපි සාමාන්‍යයෙන් අර ඒකයි නිවැරදි ආකල්පයෙන් යුක්තයි කියලා කලින් මේ වැඩසටහන කියනකොට පළවෙනිට අපි මතක් කළා නේද අපි හිතුවේ එහෙම ඇඳලා කරලා ලස්සනට අය එකක් බෝ එකක් දාලා ඉන්නකොට එහෙම ආකල්පින් යුතු කෙනා නිවැරදි දෘෂ්ටික යුතු මහත්තයා කියලා අපි මහත්තයා කියලා අඬ ගහ ගන්නවනේ. මහත්තයාගේ ඇතුලේ තියෙන මහත්මාකම දැන් පේනවනේ මොකද්ද කියලා. මහත්තයාගේ හරි මහත්මියගේ හරි කාගේ හරි. සර්ගේ හරි මැඩම්ගේ හරි. ත්‍රාණයකයි මේ ආකල්පනේ යුක්ත වෙනවා මේ ආකල්පේ පිළිගන්නවා බැස ගන්නවා කියන එක ආන සරල නෑ කියවන්නේ ඒකයි. මේ ලෞකික වශයෙන් තියෙන කරුණු ටික ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මොකක්ද අත්තිමාතා අන්නේ කෙනා මව කියලා විශේෂයෙන් ඉන්නවා කියලා කෙනෙක් පිළිගන්නවා සේ අපෝපකාර කළ යුතු අත්තිමාතා අම්මා තාත්තා අත්තිමාතා අත්තිපිතා ඊළඟ කරනවා එතකොට අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙකුට සලකන්න ඕන නම් කියලා ඒකාන්ත විපාකයක් තියෙනවා වෙනම බුදුරජාණන්සේගේ ධර්මයේ තුල වෙනම භාගතුන් වහන්සේ අම්මා තාත්තා වෙනම අරන් තියෙනවා මේ පේනව නේද? එතකොට ඒ කියන්නේ ඒක බරපතල කාරණාවක් නේ. එතකොට මේ බරපතල කාරණා නොකර ඉන්නවා කියන්නේ ඒක විපාක කොහොම ඇද්ද ඒගොල්ලන්ට? ඒ අම්මා තාත්තා ගැන බලන්නේ නැහැ කියන එක. ඒ අම්මා තාත්තා කියන ගැරෙන බලනවා දැන් හිතන්න අම්මා තාත්තා කියන නොබලා දානේ දෙනවා කියන්නේ එතකොට එයා හිතුවොත් දැන් හරි දානේ විපාක දෙනවා සම්මා දිට්ඨිය යුතුව දෙන්නේ කියලා. එතකොට සම්මා දිට්ඨිය නේ. අපි එතකොට දැන් තේරෙන්නේ එයාගේ සම්මා දිට්ඨියෙන් තියෙනවා කියලා හිතාගෙන හිටියට ඇතුළේ තිබිච්ච කරුණ මොකක්ද කියන එක. සම්මා දිට්ඨිය යුක්තයි කියලා කිව්වේ මේ 10මනේ 10න් එකක් අඩුවෙන් 2 3ක් තියෙනවා 4ක් 5ක් තියෙනවා එකක් නෑ 9ක් තියෙනවා ඒ කරුණ නෙමෙයිනේ 10ම තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ත්‍රාණේකයි. එතකොට අම්මා තාත්තා පිළිගන්නවා. ඒ අම්මා තාත්තට විපාක තියෙනවා සැලකීම් විපාක තියෙනවා. එතකොට ඒක නන්න සලකනවා Tamanට හැකියාවරින් පුළුවන් අයුරින්. එතකොට මේ නොසලකන ඒක අන්න දැන් තේරෙනවා එතන වෙනම බුදුරජාණන් බලන්න සම්මා දිට්ඨිය කියන කරුණට එය මේ සෝවාන් වෙලා නෙමෙයි මගපලයක් නෙමෙයි මේ ඊට කලින් සියලු අවස්ථා මේ ධර්මයේ පැමිණෙනවා කියන අවස්ථාවේ තියෙන ශ්‍රාවකයෙකු තුළ තිබෙන කරුණු මේ කියන්නේ මේ කරුණෙත් එක නැත්තම් ශ්‍රාවක භූමියේ නෑ යා. ඒතර ශ්‍රාවක භූමියක ඉන්න කෙනෙක්ගේ ස්වභාවයක් මේ මගපල කතාවක් නෙමෙයි. ඒ ලබන්න කලින් අවස්ථර ශ්‍රාවක භූමියට පත්වීම තුළ සිටින ශ්‍රාවකගේ ස්වභාවය මේ කරුණු 10 ත්‍රාණේකයි. එතකොට එයා හිනම් අම්මා තාත්තට ගරහයිද? අම්මා තාත්තට බනීද? අම්මා තාත්තට හිංසා පීඩා කරයිද? අත්ති මාතා අත්ති පිතා අන්නේ ඒ විපාකය පිළිගන්නවා. සැලකීමේ විපාක ඔහු සලකනවා.
බුදුරජාණන්සේට එහෙනම් මෙතෙන්ද කෙලිම දාන්න තිබුණේ ඔච්චර වැදගත් නම් එහෙනම් ඉතින් සංඝයා බුදුරජාණන් වහන්සේ ධර්මය බණ පොත් කියලා දාන්න තිබ්බනේ. එහෙම දේශනා කළේ නෑනේ. අම්මා තාත්තා කියන කරුණක් ඉස්මතු කරලා ගත්තනේ. බුදුරජාණන්සේගේ සර්වඥතා ඥාණයෙන් මේ සියල්ල දකින්නේ. අපි මේ පොතක් බලාගෙන භාගතුන දේශනා කරපු නිසානේ අපි මේ කියන්නේ. අපි මොන ඥාණයෙන් දැකලා කියනවාද? එතකොට මේවා මේ කාරණාවනේ බුදුරජාණන් සම්මා සම්බුද්ධයි කියන ඥාණයට බුදුරජාණන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අයිති කාරණාවන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේවා කවුද කියලා දෙන්නේ? මොන දෙවියද? අපි දෙවියන් යදේදාද ඉන්නවනේ. දෙවියෝ කියන දේවල් අහා දෙයියෝගේ කිය යකෙක් භූතයෙක් කියන දේක් අහා නින්නේ. ඒ යකාටවත් භූතයටවත් මේ ටික කියන්න බෑනේ. මිනිසෙකුටවත් කියා ගන්න බෑනේ. ඒතර මේකයි සම්මා සම්බුද්ධත්වයේ තුලින් සාක්ෂාත් කරපු දේ. ඒ ਸਰවඥයි කියන්නේ ඒකයි. තථාගත කියන්නේ ඒකයි. ඒකේ අසමෝ කිසි කෙනෙකුට සමාන කරන්න බෑ. බුදු කෙනෙකුට පමණක්ම සමාන කළ හැක්කේ. එතකොට ශ්‍රාවක භූමියට ශ්‍රාවකෙකි පත් වෙන්නේ මේ ඥානයන් තුල පිහිටලා මේ කාරණාවන් තුල පිහිටීමෙන් නේ. ඒකයි මේක සෙල්ලන්නේ නැහැ කිව්වේ. අපි මේ හිතන් ඉන්න හරි රයිට් ඕකේ කියන වගේ එකක් නෙමෙයි මේ. මගේ තියෙනවනේ කියලා අර පොඩි ටික් එකක් දාගත්ත එකක් නෙමෙයි. මේ කතාවක් නෙමෙයි. මේ ටික් එකක් දාන්න තියෙන කරුණු 10ක් නෙමෙයි මේ. ඇති කරගන්නවා කියන එක සෙල්ලන්නේ නැහැ මේක. ආනේකයි අත්තිමාතා අත්තිපිතා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මොකද්ද? අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික ලෝවාන්නේ පිළිගන්නවා. එතකොට මේ කාරණා ඕපපාතික ලෝව එයා පිළිගන්නේ කොහොමද? ඒ ඕපපාතික ලෝකයට තමයි අන්න අයිති. නිරය ඊට පස්සේ പ്രേත ලෝක, දෙව්ලෝවල්, බඹලෝවල් ඇයි ඕපපාතික උපත ලබන්නේ? ඒතරයන් නිරේ කොහෙද, දෙව්ලෝව කොහෙද, බඹලෝව කොහෙද කීක හොයවා ඉන්නේ. මේ විපාකයන්ට මේ විදිහට රැස් වෙන අන්න ඒක පිළිගන්නවා යා. ඒ ධර්මයෙන් අසුලා ඒ ධර්මයට අනුවන්නේ පිළිගන්නවා. කොහෙද තියෙන්නේ කොහොමද දැනගත්තේ අපිට උදාහරණකෝ ඒ ඔය හොයන බුදුරජාණන් යමක් දේශනා කරාද ඒක එහි කියලා අන්න පිළිගන්නවා. මේ ශ්‍රාවක භූමියට පමිනෙනවා කියන්නේ නෝන් දැන් තේරෙන්නේ ලීසි නැහැ කියන එක. ඒ උපපාතික උපත. ඒතර උපපාතික උපතක් පිළිගන්නවා කියලා කියන්නේ දැන් අර කරුණ එයා කුසල අකුසල් පිළිගන්න ඕන. මෙලොව පරලොව පිළිගන්න ඕන. එහෙම දෙයක්ම මේ ඉතින් එකට සම්බන්ධයි කිව්වේ ආන්නේ ඒකයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මොකද්ද? අත්ති ලෝකේ සමන බ්‍රාහමන සම්මාගතා සම්මාපටිපන්නා යේමංච ලෝකම් මේ ලොව දැකලා අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහමණින් වහන්සේලා මේ සාක්ෂාත් මේ ධර්මයෙන් සාක්ෂාත් කරපු ශ්‍රමණ බ්‍රාහ්මණින් වහන්සේලා ලොව වැඩි ඉන්නවා කියලා අන්න පිළිගන්නවා. එතකොට ඒ කින බුදුරජාණන් පිළිගන්නවා. බුදු කෙනෙක් හිටියද නැද්ද? ඔය පරණ කතන්දරනේ, ඔය පොත්වලින් එනේවනේ. එතකොට යා මේ ධර්මයේ කියන්නේ ආ පොතේ තියෙන දේනේ. ඔව ලියලා වැරදිලා දන්නේ, හරිද දන්නේ නැහැ. ඔය වගේ මිස්ටේක් තියෙනවද කවුද දන්නේ? ඊ කතාව කියන්නේ යන්නේ. දැන් තේරෙනව නේද? ඒ සිද්ධි, ඒ අදහස්, ඒ ආකල්පයන් එනවා කියන්නේ. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන්ට බලපාන කාරණාවෙන් තුර වීමයි. ශ්‍රාණේකයි. ඒතර ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා දැන් ඔන්න මේ අපි අද වැඩසටහනේදී දැන් අපි කතා කළේ කුමක්ද? මේ ලෞකික සම්මාදිට්ඨිය දාල කාරණාවන් ටික. මේ සම්මාදිට්ඨිය කියන කරුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ඊළඟ දවසේ අපිට කතා කරන්න පුළුවන් වන්නේ මේ කාරණාවන් මුල් කරගෙන තව කාරණා අපි ඉදිරියට කතා කරන තව සම්මාදිට්ඨිය මුල් කරගනිමින්. ඉතින් අද අපි මේ සාකච්ඡා කළේ මේ ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳවයි. ඒකේ ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් තව අපි කතා කරා මතකද මේ ටික අපි සාරාංශ කරගත්තොත් මොනවද? ඒක දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන කරුණු 10කින් යුක්ත. ඒ කරුණු 10 මොනවද කියලා අපි කතා කළා. දානේ දීමේ විපාක ඇත, පුද පූජාවෙන් කටයුතු විපාක ඇත. ඊට පස්සේ මොකද්ද? සේවා කටයුතු අපේ උපස්ථාන කිරීම විපාක ඇත, කර්මඵලයන්ගේ විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත. ඊට පස්සේ මව කියා විශේෂ සැලකිය යුතු කෙනෙක් ඇත, අම්මා පියා කියලා විශේෂ සැලකිය යුතු කෙනෙක් ඇත. ඊට පස්සේ උපපාතික සත්වයෝ ඇත. ඒතර ඒ කියන්නේ උපපාතික උපත ගැන. ඊට පස්සේ තමයි මෙලොව පරලොව මේ සියල්ල
ධර්මයන් අවබෝධ කරගත්තු ශ්‍රාවක උතුමන් වහන්සේලා ඇති කියන කාරණා 10යි. ඒතර ඔන්න සම්මා දසවස්තුක සම්මා දිට්ඨිය ඒක කාරණා. එතකොට ඔන්න ලෞකික සම්මා දිට්ඨිය කියන කරුණ තමයි අද අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මෙලෙස ඔබ අප හැමදෙනාට මේ සම්මා දිට්ඨිය ඇති කරගනිමින් මේ සම්මා දිට්ඨිය ප්‍රගුණ කරගනිමින් ගෞතම බුදුසසුනේ පිළිසාන ලබන්න ඔබ අප හැමදෙනාට මේ ධර්මයේද මේ පුණ්‍ය අනුභව බලයේද ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. චරත භික්ඛවේ චාරිකං ධර්ම දේශනාව මාලාවේ අද දින දායකත්වයේ දරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවයේ නියුතුව සිටියේදී පිළිකා රෝගයක් හේතුවෙන් මීට වසර 3කට පෙර ඉහතදී මිය පරලොව ගිය UR සමන් ගඟුල වික්‍රමසිංහ තම සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිස අරනායක කතුරු ගම්මන යන ලිපිනේ පදිංචි පින්වත් UR නිලක්ෂ්මී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් ඉතින් රැස් කරගන්ට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට සක්දේව රජුන් සතරවරම් දේවමාර දරුවන් සියලු සෙම්පති දේවරුන් සුමන සමන් දේවනුදුන් උපුල්වන් දේවනුදුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම්ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලුම දෙවියෝද මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සිලිෂ්ඨ දේවතාවරුන් සියලු බ්‍රහ්මීන් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත් අදින දායකත්වයේ දරූ UR නිලක්ෂ්මී මහත්මිය ඇතුළේ පවුලේ සෑම දිනාට සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මියෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතුව සිටියේදී පිළිකා රෝගයක් හේතුවෙන් මීට වසර 3කට ඉහතදී මිය පරලොව ගිය UR සමන් ගඟුල සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශීලෝම මිය පරලොවයන්ට යෙදුන රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමද මිය පරලොව ගොස් යම් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන ඇද්ද ඒ සියලු ඥාති වර්ගයාද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරූ අරනායක කතුරු ගම්මන යන ලිපිනේ පදිංචි පින්වත් UR නිලක්ෂ්මී මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමිය ඇතුළු මේ පවුලේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ හැම දෙනා කරන කියන සිතන පතන සිළු ධාර්මික හිතුම් පැතුම් රැකී ආරක්ෂා කටයුතු වාදී දෙත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් මේ පින උතුම් ධර්මාභෝධිය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් උතුම් ධර්මාභෝධිය පිණිස හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ලංකාවාසී ලෝවාසී සීල පින්න ස්වාමීන් වහන්සේලාට තනකාරිකා මෑණිවරුන්ට අනුමෝදන්ව මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය දීර්ඝායු සම්පත සැලසේවා. මහා සංඝරත්නයටද මේ පිනත් උතුම් ධර්මාභෝධිය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දීමාපිය ගුරුවර නෑද හිතමිතුර ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව් උපකාර කරන නන්නයිරුම් උදව් උපකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගුයිතෙන්පත්
දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවිරේක වරණින් සුවසේ පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව පින් දහම් රැස් කරගෙන පිළිවිතය දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.